like iPhone පුතේ තෙරුවන් සරණයි සියලු සතුරු දෙකෙත්තා නිරවෙත්තා සුවපත්ත්තා. ඉතින් අපි ගොඩ දවසකට පස්සේ YouTube වීඩියෝ එකකට හම්බෙන්නේ. අපි අද කතා කරන්න යන්නේ පුතේ ස්වභාවික නිෂ්පාදන සහ එහි නිස්සාරණ විධි සම්බන්ධයෙන් 2019 වෙනකම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ආපු පාඩම්මා අපි මේ කොටසෙදි කතා කරන්නේ බහුවර්ණ ප්‍රශ්න සහ එහි විවරණය සම්බන්ධයෙන්. එහෙනම් ඔයා ගාව දැන් මේ වෙනකොට සකස් කරගන්න තියෙන්න ඕන පාස් පේපර්ස් බුක් එක. ඒතර පාස් බුක් එකේ අදාළ ටික කැටගරයිස් කරලා දිනනවා නම් ගොඩක් වටිනවා එතකොට. එතකොට පුතේ පාඩමෙන් පාඩමට වෙනම කැටගරයිස් කරලා දිනනවා ආඩ එක ලේසි රයිට්. එතකොට අපි බලමු මොන ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ ඒවත් එක්ක උත්තර කොහොමද විවරණය කරන්නේ කියලා. රයිට්. බලන්න තියෙන්නේ අපි මුලින්ම 2015 පුතේ පුරාජන්‍ය නොවන අමුද්‍රව්‍ය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය කුමක්ද? එතකොට පුතේ පුනර්ජන්‍ය නොවන අමුද්‍රව්‍ය කියලා අහනවනේ. දැන් ඔක්කොම විසල බලමු පුනර්ජනනය සහ පුනර්ජනනය නොවන කියන එක. දැන් පුනර්ජනනය කියන්නේ පුතේ නැවත නැවත ජනනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්න ජලය නැවත නැවත ජනනය වෙනවා. ඒකට හේතුව ජලය කියන පදාර්ථය ගමන වායු කියන අවස්ථාව තුනෙන්ම තියෙනවානේ. එතකොට පදාර්ථ අවස්ථාවලින්. එතකොට මේ මොනම අවස්ථාවක් යටතේ හරි ඒක චක්‍රගත වීම ලක් වෙනවා. වැස්ස වහිනවා, ගංගා ඇලදොරවල් පිරෙනවා, සාගර ඔස්සේ නැවත වාරයක් වාෂ්පීභවනය වෙනවා. රයිට්. නැවත වාරයක් වර්ෂාව නිර්මාණය වෙනවා, වලාකුළු නිර්මාණය වෙනවා. රයිට්. අන්නේ විදියට චක්‍රගත වීම ලක් වෙනවා. ඒක පුනර්ජනනීය අමුද්‍රව්‍ය. ඒ කියන්නේ අපිට නැවත නැවත ලබා ගන්න පුළුවන් කොච්චර පාවිච්චි කරත් නැති වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සත්තු සම්බන්ධයෙන් වැදගත්ම කරුණ. මොකද්ද? සත්තු කියන අය පුනර්ජනනීය නොවන අමුද්‍රව්‍යයක් වශයෙන් පත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒක අධික පරිභෝජනයකට ලක් කරොත්. එහෙම ලක් කරලා ලෝකේ නැති වෙච්ච පක්ෂි වර්ගයක් ඉන්නවා ඩෝඩෝ කියලා පක්ෂි වර්ගයක් මුරුසු දිවින ආශ්‍රිතව වාසය කරනවා. ඒතර පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන සම්බන්ධයෙන් පුතාට පොඩි අයිඩියා එකක් එන්නේ නැහැ. ඒතර පුනර්ජනනීය අවශ්‍ය විවරණය ඔයගලන් දත්තමම කියනකොට ඔයා ලියා ගන්න. මම කියන්නේ නැහැ මේකේ මේව ලියන්න කියලා. රයිට්? එතකොට පුනර්ජනනීය අන්තය පුනර්ජනනීය නොවන. right එතකොට බලා ගන්න පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන වශයෙන් සැලකුවම පුනර්ජනනීය කියන්නේ මොනවාද? දැන් උදාහරණයක් විදිහට මම සරලව දෙන්නම්. right ඇත්තටම ජයෝඩීසල් මේ විභාග අහන බලන ප්‍රධාන දැන් ජයෝඩීසල් පුනර්ජනනීය. ඒකට හේතුව ජයෝඩීසල් චක්‍රගත වෙනවා. right එතකොට ජලය කියන්නේ පුනර්ජනනීය වෙන අමුද්‍රව්‍ය. එතකොට පුනර්ජනනීය නොවන අමුද්‍රව්‍ය මත පදනම් වෙච්ච නිෂ්පාදන ක්‍රියාවලිය මොකද්ද? එතකොට පළවෙනි එක ශාක තෙල් භාවිතයෙන් මේ ධම්ම නිපදවීම. දැන් ශාක තෙල් කියන්නේ ශාක කියන ඒවා නැවත නැවත වගා කරලා නැවත නැවත අපිට අවශ්‍ය දේවල් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. එන එක පුනර්ජනනීය. දෙක ශාක තෙල් භාවිතයෙන් සබන් නිපදවීම. ඉතින් ශාක තෙල් භාවිතා කරලා ඔයා දන්න පුතේ ශාක තෙල් වල වැඩිපුරම තියෙන ලිපිඩය ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භාෂ්මයක් පාවිච්චි කරලා අපිට පුළුවන් නිර්මාණය කරගන්න දිගුදාම මේදම්ලවල සෝඩියම් ලවණය, දිගුදාම මේදම්ලවල පොටෑසියම් ලවණය, නැත්නම් අපි කියන කාබොක්සිලික් අම්ල සෝඩියම් ලවණය. රයිට්? නැත්නම් කාබොක්සිලික් අම්ල පොටෑසියම් ලවණය. යනාදි වශයෙන් සබන් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා ශාක තෙල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා. එතකොට මේකේ කතන්දරය මොකක්ද? ශාක තෙල් කියලා කියන්නේ ශාක වලින් ගන්න අමුද්‍රව්‍යයක් නේ. එතකොට ඒක නැවත නැවත පුතේ පුනර්ජනනීය වෙනවා. එතකොට ශාක තෙල් භාවිතයෙන් සබන් නිපදවීම කියන්නේ පුනර්ජනනීය. පිෂ්ඨයේ පැසවීම මගින් එතනොල් නිපදවීම. දැන් පිෂ්ඨයේ පැසවීම මගින් එතනොල් නිපදවීම කියන්නේ මොකක්ද? පිෂ්ඨය කියන්නේ ස්ටාර්ච්. right? හරිද? මේක නිර්වායු විශේෂයෙන් නිර්වායු තත්ත්වයට තමයි මේක වෙන්නේ. නිර්වායු තත්ත්වයේදී පැසීම මගින් එතනොල් නිෂ්පාදනය වීම CH3 CH2OH. right? මම මේක නිකන් ලියලා මේක ලියුවේ මේක සූත්‍රයක් අපි ලියන්නේ නැහැනේ ඉස්ටේට. නිර්වායු සසනිය. ඒක නිර්වායු ජීවි. නිර්වායු අවස්ථාවේ මේක තියෙන මෙතන ප්‍රධාන වශයෙන් අපිට අදාළ වුණා සැක්‍රොමයිසිස් වගේ
හරිද? සැක්‍රොමයිසිස් වගේ යන කතා කරලා ඒ කියන්නේ අපි කියන්නේ ඊස්ට් කියන එක නේ. එතකොට පිෂ්ඨය ලබා ගන්න ශාක ද්‍රව්‍යයෙන්. ශාක ද්‍රව්‍යයෙන් පිෂ්ඨය ලබා ගන්නවා නම් ඒක පුනර්ජනනීය. එහෙනම් පුතේ උත්තරේ එතකොට පිෂ්ඨයේ පැසීම වගේ එතන නිපදවීමත් පුනර්ජනනීය අවස්ථාව. කරාමුනටි මගේ යෝජනෝන් නිස්සාරණය කිරීමේ කරාමුනටි කියන්නේ මොනවාද? කරාමුනටි කියන්නේ ශාකවල ගන්න නේද? එක්තරා කොටසක්. එහෙනම් කරාමුනටි ශාක වලට අයිති වෙන හින්දා ඒකත් පුනර්ජනනීය. ශාක කොහෙන් හරි සම්බන්ධ වෙනවා නම් ඒක පුතේ පුනර්ජනනීය කියන එක අමතක කරන්න එපා. බොරතේ මගින් ඩීසල් නිපදවීම. අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා පුතේ පෘථිවියේ ඇතිවෙච්ච භූ විපර්යාස කිහිපයක් ඉන්න තමයි අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් යටතේ ශාක හා සතුන් පොළොව තුල වැළලී ගියා. ඒ වැළලී යාමේ ප්‍රතිඵලයක් ලෙස පොසිල් ඉන්ධන නිර්මාණය වුණා. ඒතර පොසිල් ඉන්ධන වර්ග කිහිපයක් තියෙනවා. බොරතෙල්, ගල් අඟුරු, ස්වභාවික වායු වල ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පොසිල් ඉන්ධන, බොරතෙල්, ගල් අඟුරු, ස්වභාවික වායු කියන. එතකොට මේ තුනම පුතේ පුනර්ජනනීය නොවනේ මොකෝ නැවත වාරයක් එතනින් නිෂ්පාදනය වෙන කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා නැවත වාරයක් ශාක ඇවිල්ලා නැවත වාරයක් ශාක ගිලා බැස්මක් සිදු වුණොත් විතරයි බොරතෙල් නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට බෑ පුතේ බොරතෙල් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය පුනර්ජනනීය නිෂ්පාදනයක් විදිහට සලකන්නේ. නම් උත්තරේ එන්නේ නොවන ක්‍රියාවලිය අහන්නේ. right පුනර්ජනනීය නොවන අමුද්‍රව්‍ය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය උත්තරේ පිළිතුරු අංක 5. right ඊළඟ අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ 2015 10 වෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන ප්‍රශ්නේ ස්තම්භ වර්ණයක ශිල්ප ක්‍රමය මගින් සාම්පලයක ඇති සංඝටක වෙන්කර ගැනීම සඳහා බියුරෙට්ටුවක් යොදා ගනිමින් කුළුණක් සාදා ඇත. right මෙම කුළුණ සාදා ගැනීමේදී භාවිතා කළ යුතු ABCD ද්‍රව්‍ය අනුපිළිවෙලින් දැක්වෙන්නේ. ඒතකොට පුතේ මෙතන right මේ තමයි ඇත්තට මේක පාවිච්චි කරන බියුරෙට් එක. right බියුරෙට් වල කීපයක් තියෙනවා. දැන් මේක පාවිච්චි කරලා තියෙන මේ බියුරෙට් එක. right එතන කරාමි තියෙනවා. පුතේ මෙතන යටට right මෙන්න මෙතන යටට දාලා තියෙන එකට කියලා තියෙනවා D කියලා. ඊට පස්සේ මෙයාට දාලා තියෙන පුතේ C කියලා. ඊට පස්සේ මේ කොටස B කියලා හඳුන්වනවා. right මෙතනින් දාලා තියෙනවා තව විස්තරයක් ඒක A කියලා හඳුන්වනවා. right සාම්පලෙ උඩින් දාන්න. සාම්පලෙ උඩින් දාන්න. දේ මොකද්ද මේ? ස්තම්භ වර්ණයක ශිල්ප ක්‍රමය. right ස්තම්භ වර්ණයක ශිල්ප ක්‍රමය බොහෝ දුරට මේ පාර 2020 රචනා ප්‍රශ්න පත්‍රයේදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට තියෙනවා. තාම ඒක නිකුත්ුනේ නැහැ. හෙට නෙමේ අනිද්දා. අද පුතේ දවස ගත්තොත් 2020 10 වෙනි මාසේ 21 වෙනිදා. අද තමයි පුතේ SFT පළමු පේපරේ තිබ්බේ. ඔයගොල්ලෝ මේක තව අවුරුදු ගානකින් දැක්කා. ඔයගොල්ලෝ මේ වීඩියෝ කරපු දවසට ඒක දැනගන්නවා. හෙට නෙමේ අනිද්දා. 2023 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා අපිට තියෙනවා පුතේ සෙකන්ඩ් පේපරේ. බොහෝ දුරට 2020 සෙකන්ඩ් පේපර් එකට ස්තම්භ වර්ණයේ ශිල්ප ක්‍රමය එනවා කියලා පොඩි කෙස් කිරිලක් තියෙනවා. බලමු මේක මොකක්ද කියලා. right එතන පුතේ මෙතන දාන්න වැලි. එතන දාන්නේ වැලි ස්තරයක් දාලා මේක ඇතුලේ තියෙන පුතේ B කොටස සිලිකා. මේක ඉතින් මතක තබා ගන්න යුතුයි. ස්තම්භය සකස් කරන ආකාරය මෙතන ආයි වැලි. ආයි පුළු. right එතකොට ඕවගේ උත්තරයක් තියනවාද මොකක් හරි ගැළපෙන උත්තරයක්. එහෙනම් උඩ විස්තරය වැලි ස්තරය භාවිත කිරීමට ප්‍රධාන හේතු විදිහට සැලකුවොත් පුතේ අපිට ඒක අහලා තියෙනවා 2019 පේපරේ. 2019 පේපරේ 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඔය කතන්දරේ. right ඒකට හේතුව තමයි මෙන්න මේ කලාපය තුලින් තමයි පුතේ අදාළ සාම්පල් එක ගමන් කරන්නේ. අදාළ සාම්පල් එක මේ කලාපය තුලින් ගමන් කරනකොට අදාළ සාම්පල් එකේ අඩංගු වෙන ඒ මිශ්‍රණයේ අඩංගු වෙන කොටස් වෙන්වීමකට ලක් වෙනවා මේ කලාපය තුළ. ඒතකොට සිලිකා කලාපය තමයි පුතේ ස්ථිතික කලාපය. right මේ ස්ථිතික කලාපයේ සිලිකා හෝ ඇලුමිනියම් පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්. ඒතකොට 2019 ප්‍රශ්නේ. හරිද? අහන කතන්දරයක් තමයි වැලි දාන්නේ මොකටද? අපි මේ ප්‍රශ්නේ කතා කරමු. නමුත් මෙතනදී කියලා යන එක වටිනවනේ. right ඒතකොට සිලිකා ස්තරය මේ තියෙන සිලිකා ස්තරයට හානි සිදුවීම වළක්වලා මතුපිට පෘෂ්ඨයේ ඒකාකාරීව තියාගන්න. සිලිකා ස්තරය හානි වීම වළක්වලා මතුපිට පෘෂ්ඨයේ ඒකාකාරීව තියාගන්න තමයි පුතේ වැලි භාවිතා කරන්නේ. right එතකොට ඔන්න වැලි තියෙනවා, සිලිකා තියෙනවා, ආයි වැලි තියෙනවා, ආයි
පුළුල් තියෙනවා. මේක තමයි පුතේ පිළිවෙල වෙන්නේ. අහුවේ 2015 මොකද්ද පිළිවෙල කියලා පිළිතුරු බලන්න පුතේ. right? නම් තුන්වෙනි එක උත්තරේ එනවා වැලි, සිලිකා ජෙල්, වැලි ඊළඟ කපු පුළුල් කියන එක. right? ඊළඟ එනවා වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ තියෙන අනිත් සුවිශේෂී ශිල්ප ක්‍රමයක් තමයි පුතේ කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය. right? කඩදාසි. අපි ඒකට කියන පුතේ paper chromatography කියලා. ඔක ඉංග්‍රීසි කියන්නේ paper chromatography කියලා. right? වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ කඩදාසි. එතකොට මේ කඩදාසි right? හොඳට මතක තියාගන්න මේකට ගන්නෙ watchman number 1. watchman කියලා කියනවා. watchman number 1 කියන කඩදාසි වර්ගය. මේ කඩදාසිය කොහොමද දිනනවා? මේකේ කඩදාසිය පුතේ සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර් පළල සෙන්ටිමීටර් 4යි දිග සෙන්ටිමීටර් 8ක් කියලා තියෙනවා. මේකේ බේස් ලයින් එකක් අපි ගහනවා. මේක ගහන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි පැන්සලකින් බේස් ලයින් එක මාක් කරන පුතේ යටින් නම් උඩට සෙන්ටිමීටර් 1.5ක් ගින් බේස් ලයින් එක. එතකොට පුතේ මේක කඩදාසියක්. right? තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා තව එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් වීදුරුවක් හෝ ප්ලාස්ටික් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට කියන පුතේ ඉංග්‍රීසියෙන් thin layer chromatography කියලා. මේක කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය. මේක විශේෂයෙන් මතක තියාගන්න මේක ස්ථිතික කලාපයේ ගතික කලාපයේ දෙකම ස්ථිතික කලාපයේ කියන්නේ අතර වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී අපි කරන්නේ රාමියෝග දෙකක් වෙන් කර ගන්නවා. ස්ථිතික කලාපය තුළ ගතික කලාපයේ ගමන් කිරීමේ වේගයට අනුකූලව. ස්ථිතික කලාපය තුළ ගතික කලාපයේ ගමන් කිරීමේ වේගයට අනුකූලව සංයෝග වෙන්වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා තියෙන සෙලියුලෝස් එකෙන්. අමතක කරන්න එපා. එතකොට watchman කඩදාසි හදලා තියෙන සෙලියුලෝස්. කඩදාසි හදන්නේ පුතේ කොහොම ශාක තන්තු වල ඉන්නේ. එතකොට සෙලියුලෝස්. right? එතකොට සෙලියුලෝස් වලට ඇබ්සෝබ් කරගන්න වාතයේ තියෙන ජල වාෂ්ප. එතකොට ඇත්තටම ස්ථිතික කලාපය මේ ස්ථිතික කලාපයේ වඩපත් වෙන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප. එහෙනම් තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී right තුනී ස්තර කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපය ද්‍රව තත්ත්වයේ පවතින කෙනෙක් ගතික කලාපය ද්‍රව තත්ත්වයේ පවතින වැදගත්ම තැනක් කියන එක අමතක කරන්න එපා. පොඩි සටහනක් දුන්නේ. එතකොට අපි මොකක් හරි වෙන් කරගත්තේ සංයෝගයක් තියෙනවා නම් පුතේ මේ බේස් ලයින් එකේ සාමාන්‍යයෙන් මේ ගෑවි නොගෑවෙන්න තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ මේක බේස් ලයින් එක මතම තිබ්බත් ගැටලුවක් ඇත්තේ නැහැ. කියන්නේ මෙන්න මෙහෙම වගේ තිබ්බට ගැටලුවක් ඇත්තේ නැහැ. right? කොහොම තිබ්බට ගැටලුවක් ඇත්තේ නැහැ. බේස් ලයින් එකේ මුලින් චුට්ටක් තිබ්බත් ඒ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් මෙහෙම තිබ්බත් අවුලක් ඇත්තේ නැහැ. ඒතකොට ඔන්නෝම තමයි ඔක තියන්නේ. ඒතකොට මේක තමයි බේස් ලයින් එක අපි කියන පදනම් රේඛාව කියලා. පදනම් රේඛාව කියලා කියනවා. ඒතර පදනම් රේඛාව මත තමයි පුතේ මේ වෙන් කරගත යුතු සංයෝග හඳුනාගත යුතු සංයෝග තියෙන්නේ. පැහැදිලි නේද? right නම් බලන්න ප්‍රශ්න 11. පත්‍ර වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ උපයෝගී කරගැනීමෙන් සාම්පලයක ඇති සට්ටචක හඳුනා ගැනීමේ පරීක්ෂණයකදී පාලක සාම්පලය right ඊළඟට දැන් සාමාන්‍ය මේ ළඟින්ම තියන්නෙත් නෑ. හොඳේ අන්න එහෙම එකක් තියෙනවා. දැන් මේක දුරින් තිබ්බනම් තමයි හොඳ. නෝ. right මම ළඟින් යන්ද. right පාලක සාම්පලය අනිත් සාම්පලය S වෙන් කරගත්ත හොඳ සාම්පලය S. ඉවරදී දැක්කන ආකාරය. ඒතකොට ඔන්න ඔක තමයි අවබෝධය. ළඟින් තියෙන බෑ. ඒක දුරින් තියෙන්න ඕන. right ඒතකොට පිළිතුරු අංක කී දෙන්නේ? 5. හරි ලේසි. right ඊට පස්සේ යන 12 වෙනි ප්‍රශ්නෙට. දැන් නවනිපැයුම්කරුවෙක් කියන එක ලංකාවට ආවිනික දෙයක් නෙමෙයි. ලංකාවේ මේ වෙනකොටත් පුතේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශන අනුබද්ධිත right මේ කියන නවනිපැයුම්කරුවන්ට අපේ අර පේටන්ට් බලපත්‍රය ලබා දීම කටයුතු කරන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ විසින් තමයි පුතේ පේටන්ට් බලපත්‍රය ලබා දීමට කටයුතු කරන්නේ. ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයට ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය යටතේ තමයි පුතේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය මගින් නිකුත් කිරීම සිද්ධ කරන්නේ. කියන්නේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට IT ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය විසින් තමයි පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. මේ වෙනුවට 3000ක් විතර කොට ගහලා. ඒතර මිනිසුන්ට පේටන්ට් බලපත්‍රය හම්බෙන්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක්. පේටන්ට් බලපත්‍රය කියන්නේ යම්කිසි නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණය සඳහා තනි අයිතිය ලබා දෙලා එයාගේ අයිතිය තහවුරු කරලා එයාට ලැබෙන ප්‍රතිලාභ තහවුරු කිරීම සඳහා භාවිතා වෙන එක්තරා සහතිකයක්. ඒක ගැරන්ටි එකක්. ඒ වගේ වගකීමෙන් දෙන දෙයක්. ඒ කියන පුතේ පේටන්ට් බලපත්‍රය සම්බන්ධයෙන් ලොකු කරුණු ගොඩක් තියෙනවා. අපි මෙතන අවශ්‍ය දේ බලමු.
නිපුණුකරුගේ නව නිර්මාණයේ පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම. ලබා දෙගත හැකි ලේඛනය මොකක්ද? ඉතින් උත්තරේ පේටන්ට් බරපත්‍රය. උත්තරේ පේටන්ට් බරපත්‍රය. යන්න 13කට පහත් දක්වන කාණ්ඩ අතරින් ද්විතීයික පාරිවිතජ පමණක් අඩංගු වන කාණ්ඩය කොහොමද? පුතේ කාණ්ඩ තියෙනවනේ. කාණ්ඩ දැන් මෙහෙමයි. ස්වභාවික නිෂ්පාදනයක තියෙන සංයෝග කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රාථමික පාරිවෘතජ, අනිත් එක ද්විතීයික පාරිවෘතජ. ප්‍රාථමික පාරිවෘතජ කියන්නේ පුතේ සත්‍යයේ නැත්නම් අපි કોઈ ශාකයක් වුණා වර්ධනයේ විකසනයේ පැවැත්මට ඍජුවම දායක වන කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, මන්දසාර, එන්සයිම, විටමින් වගේ ඒවා ඔක්කොම අයිති වෙන්නේ පුතේ ප්‍රාථමික පාරිවෘතජ. ද්විතීයික පාරිවෘතජ කියන්නේ ඔය වර්ධනයේ විකසනයේ ප්‍රජනනයේ ඍජුවම දායකත්වයක් නොදැක්වුවා. රයිට්? නොදක්වන කියලා කිව්වත් ගැටලුවක් නැත්තේ නේ. නොදක්වන කියන්නේ වර්ධනයේ විකසනයේ පැවැත්මට ප්‍රජනනයේ ඍජුවම දායකත්වයක් නොදක්වන ප්‍රාථමික පාරිවෘතජයන් විකිරණය. ඒ කියන්නේ ප්‍රාථමික අය ඕන ද්විතීයික අය හදන්න. ප්‍රාථමික පාරිවෘතජයන් විකිරණයෙන් නිර්මාණය වෙන සංයෝග ස්වභාව නිෂ්පාදන වල ද්විතීයික පාරිවෘතජ කියලා අපි හඳුන්වනවා. ඒතකොට පුතේ ප්‍රාථමික ද්විතීයික කියලා කොටස් දෙකකට වෙන් කරාට මේවා සියලු සතුන් තුල නිර්මාණය වන දේවල්. එහෙනම් ක්‍රොමීන් වේවා, සරාක වේවා, සතුන් වේවා, දිලීර වේවා, බැක්ටීරියා වේවා, ලයිකන වේවා ඕනම කෙනෙක් තුල මේ ස්වභාවික සංයෝග නිෂ්පාදනීමේ හැකියාව තියෙනවා. ඒතර ද්විතීයික පාරිවෘතජ නිර්මාණය වෙන්නේ මොන අවධියේද? යම්කිසි ශාකයක හෝ සතෙක්ගේ වර්ධනයේ පරිණත අවධියේදී හෝ අවසාන අවධියේදී නිර්මාණය වන සංයෝග තමයි විශේෂයෙන් ද්විතීයික පාරිවෘතජ කියලා අපි කියන්නේ. ඒතකොට ඒවා පොඩි කාලේ ධම්ම නැහැ. ජීවියාගේ ආරම්භයේ සිටම තියෙන්නේ ප්‍රාථමිකය. වර්ධනයේ විකසනයේ පැවැත්මට ඒවා ඍජුවම දායකත්වයක් දක්වනවා. වර්ධනයේ පරිණත අවධියේදී හෝ අවසාන අවධියේ නිෂ්පාදනය වෙන ඒවා තමයි පුතේ ද්විතීයික පාරිවෘතජ කියන්නේ. ඒවා විශේෂයෙන් ආරක්ෂාව, වර්ණය, රසය, ගන්ධය වගේ දේවල් වලට ඉතා ඍජු බලපෑමක් ඇති කරනවා. ඒ ඉතින් වර්ධනයේ විකසන පැවැත්ම ප්‍රජනනයට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔන්න මම පොඩි විස්තරයක් ඔයාලට දුන්නේ. එතකොට බලන්න පහත් දක්වන කාණ්ඩ අතරින් ද්විතීයික පාරිවෘතජ පමණක් අමුතු නමක් තියෙනවා නම් ඒක ද්විතීයික පාරිවෘතජ. එහෙම කියනවා කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, විටමින්, එන්සයිම, ඒවා එතනෝල්, කාබනික අම්ල, ඒ ඔක්කොම ප්‍රාථමික ඒවා. ද්විතීයික ඒවා අහනවා මෙතන. එතන බලන්න පළවෙනි එක ප්‍රෝටීන් බෑ. කාබෝහයිඩ්‍රේට් තියෙන හින්දා බෑ. පීනෝල හරි. පීනෝල කියන්නේ ද්විතීයික පාරිවෘතජ. රයිට්? දෙක බලන්න සගන්ධ තේද? පොලිපීනෝල, කුයිනෝල. හරි. සගන්ධ තේද? පොලිපීනෝල, කුයිනෝල. එහෙනම් ඒක උත්තරේ වෙවි යුතුයි අනිවාර්යයෙන්. තුනට එන්න ප්‍රෝටීන් එන ප්‍රෝටීන් අපු ගමන් වැරදි. ලැක්ටික් අම්ලේ ප්‍රෝටීන් ප්‍රෝටීන් අපු ගමන් වැරදි. පස්වෙනි එක වැරදි වෙන්න පුතේ හේතුව කාබෝහයිඩ්‍රේට් ආපු ඉඳන් පහ වැරදි. එහෙනම් උත්තරේ එන්නේ සගන්ධ තේල්, පොලිපීනෝල සහ කුයිනෝන කියන එක උත්තරේ. රයිට්. එහෙනම් යන්න 2015 ඉවරයි. 2016 යන්න. 2016 8 වෙනි ප්‍රශ්නෙට. රයිට්. පුනස්පටකීකරණ තාක්ෂණය භාවිතා කළ හැකි වන්නේ. දැන් ඔයා හිතන්නේ මේ පුනස්පටකීකරණය කියන්නේ මොකක්ද කියලා? පුනස්පටකීකරණය කියලා කියන හොඳට මතක තියාගන්න මේ තියෙනවා අපිට අසංශුද්ධ බලයක්. අසංශුද්ධ බලයක් ඝන අවස්ථාවේ පවතී. අසංශුද්ධ බලය මොකද්ද? ඝන අවස්ථාවේ පවතී. අපි මොකද කරන්නේ? මෙයා අරගෙන මේ අසංශුද්ධ බලය අසංශුද්ධ ඵලය අරගෙන අපි කරන්නේ පුතේ මේක රත්තු ද්‍රාවකයක සුදුසු ද්‍රාවකයක දී කර ගන්න. රත්තු සුදුසු ද්‍රාවකය. රත්තු සුදුසු ද්‍රාවකය. රත්තු සුදුසු ද්‍රාවකයක දී කර ගන්න ඕනේ. ද්‍රාවකය රත් වෙච්ච අවස්ථාවේදී මේක දී වෙනවා නම් තමයි ද්‍රාවකය සුදුසු වෙන්නේ. ද්‍රාවකය රත් වෙච්ච අවස්ථාවේදී අදාළ අසංශුද්ධ ඵලය දියවිය යුතුයි. ඒතර අසංශුද්ධ ඵලය තුල දින අපිට අවශ්‍ය කෙනා දියවිය යුතුයි. ඒ කියන්නේ සංශුද්ධ කරගන්න එක්කෙනා දිය වෙන්න ඕන. එහෙනම් රත්තු සුදුසු ද්‍රාවකයක්. රත්තු සුදුසු ද්‍රාවකයේ තුල අපිට අවශ්‍ය කෙනා දියවිය යුතුයි. අපිට අවශ්‍ය මේක පෙරීම කරනවා. රයිට්? අපි මේක පෙරීම කරනවා. මේක පෙරෙන්න පළමුවෙන් පුතේ ගුරුත්වයට දෙන්න. පුණ්‍යරයක් ආධාරයෙන් ගුරුත්වයට දෙ පෙරීම සිද්ධ කරනවා.
එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් පුතේ නැවුම් සහිත පෙරහන් කඩදාසිය. මතක ඇති නැවුම් සහිත පෙරහන් කඩදාසියක් අපිට මේකේ භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට ඔන්න එනවා අදාළ මෙතනදී නැවුම් සහිත පෙරහන් කඩදාසියක් භාවිතා කරන්න පුතේ අසංශුද්ධ ඵලය සමග නිකන් ඩස්ට් එක වගේ තියෙන පුළුවන් නිකන් කළු පාට කුඩු 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 දිහා ඔයාලා ලුණු වල දැකලා තියෙන්නේ. ලුණු වල දැකලා තියෙන කළු පාට කුඩු කුඩු වගේ. රයිට් අන්න ඒවා අයින් කරගන්න තමයි මේක කරන්නේ. එතකොට තව දිය වෙන්නේ නැති ඒවා තියෙනවා නම් ඒවත් අයින් කරලා යනවා මෙතන පෙරහන් කඩදාසිය. රයිට් පෙරහන් කඩදාසිය. පෙරහන් කඩදාසිය. රයිට් ඔන්න දැන් ඉතින් ඔගේ අතට ආවා. දැන් අපිට මේ ද්‍රාවකය අරගෙන අපි මොකක්ද දන්නවද කරන්නේ? අපි කරන්නේ අයිස් බකට් එකක් ගන්න. මේක ඇදින අයිස්. මේක තුල අපි මේක ගිල්වලා දෙනවා. මේක තුල ගිල්ල අයිස් බකට් එකේ මේක ගිල්ලන. මෙයා අරන් ගිල්ලන අයිස් බකට් එක. මොකද වෙන්නේ පුතේ? ස්පටික නිර්මාණය වෙන පටන් ගන්නවා මෙන්න මේ බිත්ති වල. මේ බිත්ති වල ස්පටික නිර්මාණය වෙන පටන් ගන්න. ඒ වගේම කූල් වෙනවා දැන් මේ අයිස් නේ. කූල් වෙනකොට ඉක්මනින්ම ස්පටික නිර්මාණය වෙන පටන් ගන්නවා. කූල් වෙනකොට ස්පටික නිර්මාණය පටන් ගන්නවා. එතකොට කූල් වෙනකොට ස්පටික නිර්මාණය වීමට පටන් ගන්නවා නම් රයිට් වීදුරු පුරක් අරගෙන අර බිත්තියේ නිර්මාණ ස්පටිකට හිමින් කරනවා. එතකොට ස්පටික නිර්මාණය වීමේ වේගවත්භාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. අපිට ගන්න පුළුවන් පුතේ එතකොට මෙන්න මේ කියන බීකරය තුල රයිට් ඒ ප්ලාස්කෝ තුලට රයිට් දැන් මේ අදාළ අපේ ඝණය දිය වෙනවා. ඝණය මේ පා වෙනවා. ද්‍රව්‍ය කොටස මෙහෙම. දැන් අපි කරන්නේ පුතේ අපි ගා දිනවා බුක්න ෆුනීල. අපි බක්න ෆනල් කියලා ඉංග්‍රීසියෙන් කියන සිංහලෙන් කියන බුක්න ෆුනීල. රයිට් බුක්න ෆුනීල වල මතක ඇති මෙන්න මෙහෙම ෆුනීලයක් වගේ තියෙන්නේ. රයිට් අතුලේ සිදුරු තියෙන එක. මේක සක්ෂන් එකකින් මේක සෙට් කර ගන්නවා. රයිට් අතුලේ කොහොම වෙන්නේ? මේක සෙට් කර ගන්න රික්තක බොම්බේට පොම්පෙට මෙහෙන් සෙට් කරගන්න රික්ත පොම්පෙට. તો රික්තකයට යවුවට පස්සේ අපිට පුළුවන් පුතේ මෙතන උඩ ඉතුරු කරගන්න. දැන් රික්ත පොම්පෙට යවුවට පස්සේ මෙහෙන් වාතය අදිනකොට අපේ ඝන කොටස මෙතන උඩ ඉතුරු වෙනවා ඝනය. මේ දැන් සංසුද්ධ. මේ සංසුද්ධ කොටස. සංසුද්ධ ඝනය සංසුද්ධ එක. රයිට්. එතකොට දැන් මේක ඇතුළේ ද්‍රව්‍ය වැඩිනවා. එතකොට අපේ ද්‍රාවකයේ කොටසත් එක්ක අනිකුත් ඉම්පියුරිටිස් ටික තමයි ඉන්නේ. දැන් අපිට පුළුවන් මේ කොටස අරගෙන ඇත්තට මේක වැඩි වෙලාවක් කරන්න පුළුවන් නම් රයිට් වැඩි වෙලාවක් කරන්න පුළුවන් නම් පුතේ මෙතනම හොඳට වීර්ය තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දැන් මෙතනින් තව දෙයක් තමයි රයිට් කූල් වෙච්ච මේ ද්‍රාවකයේ තියෙනවනේ. කූල් වෙච්ච ද්‍රාවකයේ මේක හොද යවනවා. එතකොට මේ රික්තක පොම්පෙට මේ තියෙන්නේ. රික්තක පොම්පෙට මේ යවන්නේ. අර කූල් වෙච්ච ද්‍රාවකයෙන් පොඩ පොඩ මේක හොදන. එතකොට අර තවුනානේ ඉම්පියුරිටිස් තියෙනවා ටක් ගාලා අයින් වෙලා ඝනයේ සෑජීම් වේගවත් වෙනවා. එතකොට මෙතනම වේල ගන්න පුළුවන්. නැත්නම් ආට ඉක්මනින් වේල ගන්න නම් අපි අවන් එකකට දානවා. අවන් එකට දැම්මම පස්සේ අපිට පුතේ සංසුද්ධ ඝනයේ සුපිරිම ගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම මේ ඔයගොල්ලෝ කුඩු හෙරොයින් දාලා තියෙනනේ ටීවී ගාලා. අන්න ඒ වගේ හරිද? සුදු පාට ගොඩක් විදිහට ගොඩක් කරලා අපිට බලන්නේ කියලා. මේක තමයි පුතේ ඒතකොට පුනස්පටිකීකරණය. මම මට ඇත්තම මේ කියලා දුන්නේ සමස්ත පුනස්පටිකීකරණ ක්‍රියාවලිය. එතකොට පුනස්පටිකීකරණ ක්‍රියාවලිය තුළදී මෙන්න මේ සංසිද්ධිය සිද්ධ වෙනවා. රයිට්. එහෙනම් අපි බලමු මොකද්ද පිළිතුරට එන විදිය. බලන්න. පුනස්පටිකීකරණ තාක්ෂණය භාවිත කළ හැකි වන්නේ ද්‍රාවණයක් කරා ගැනීම නැහැ. ගැලපෙන්නේ නැහැ. වාෂ්ප මගින් ඝන බලයක් ලබා ගැනීම නැහැ. වාෂ්ප මගින් ඝන බලයක් ලබා ගන්න නැහැ. අපි කරන්නේ පුතේ ඝනයක් රත් වූ ද්‍රාවකයක් තුළ දී කරලා පෙරලා ගන්න එක. ඝනයක අපද්‍රව්‍ය ඇති බව හඳුනා ගැනීම ඝනයක අපද්‍රව්‍ය හඳුනා ගන්න එක අපේ ප්‍රශ්නයක් නැත්තේ නේ. අපිට ඕනේ අදාළ සංශෝධන දේ වෙන් කරගන්න. ඝන බලයක් ද්‍රාවකයක් තුළ දී කර ගැනීම. නේ අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම පුනස්පටිකීකරණය කියන්නේ පුනස්නේ ස්පටිකය දිය කළා නැවත ස්පටිකීකරණයට කියන්නේ පුනස්පටිකීකරණය. එතකොට ස්පටික දිය කරගෙන විතරක් නෙමෙයි නැවත ස්පටික කරන්නත් ඕන. අමු බලයක් පිරිසුදු කර ගැනීම. හරියටම හරිනේ අපි පාවිච්චි කරේ අසංසුද්ධ බලයක්. එය අසංසුද්ධ බලය කියන අමු බලයක්. අමු බලය සංසුද්ධ බලයක් වඩපත් කරත්තා අවන් එකේ දානතොට මෙයා කවුද? සංසුද්ධ බලය. right සංසුද්ධ බලය. එහෙනම් පුනස්පටිකීකරණය වලට මම
ඉතාමත් පැහැදිලිවම කියලා දුන්නා. යමු පුතේ නම් උත්තරේ 5 එන්නේ. යන 2016 9 වෙනි ප්‍රශ්න විදිහට ආපු එක. ද්විතීයික පාරිවෘත්ත සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න. දැන් ද්විතීයික පාරිවෘත්ත කියන්නේ වර්ධනයේ පරිණතව අවසාන අවධියේ නිෂ්පාදනය වෙන ඒවා. බලන්න A සියලුම ද්විතීයික පාරිවෘත්තජ ඖෂධ ලෙස භාවිත කළ හැකියි. ඔක්කොම ඖෂධ ලෙස සමහර ඒවා ගහපු ගමන් ඉතින් සෙත්ත පෝච්චි තමයි. වඩි 6ක් පළයකට යන්න පුළුවන්. ඒකින්ද ඖෂධ වෙන්නේ නැහැ හැම එකක්ම. right? B සියලුම ද්විතීයික පාරිවෘත්තජ පාර්ශ්ව නිස්සාරණය කරන්න පුළුවන්. ගම්මෝ ළමයි එහෙනම් නිස්සාරණ ක්‍රමවේද එකයි පාවිච්චි කරන්නේ මුළු ලෝකෙම. හරිද? එහෙනම් ඉතින් ඔය ඉටිමගින්තර වීම මාලාසවනේ ද්‍රාවක නිස්සාරණය නැතුව ඔක්කොම එකක් මොකක් හරි ඉටියාලිය මොකක් හරි එකක්. මොකද ලෝකයේ සමහර ද්විතීයික පාරිවෘත්ත සංයෝග නිස්සාරණය කරගන්න එන ගේමක් දෙනවා. දන්නවා පිළිකා වලට භාවිතා කරන අර තියෙන මෙඩිසින් right සෑහෙන ගණන් ඒකට හේතුව පුතේ සමහර මෙඩිසින් හොයන්න සෑහෙන දුෂ්කර ගමනක යන්න වෙනවා. ඇමසන් වනාන්තරයේ ගැඹුරු තැන් වලට යන්න වෙනවා. අතිශය දුෂ්කර තැන් වලට යන්න වෙනවා. ඒවා ඊට පස්සේ ගත්තට පස්සේ චාලක ද්‍රව්‍යයන්ගේ ඖෂධ නිස්සාරණය කර ගැනීම ගොඩක් අපහසුයි. සමහර ශාක සංයෝග නිස්සාරණය කරන ඖෂධය පුතේ කරගන්න ඕනේ ඉටිමගින් තෙරපීම වගේ තාපය භාවිත කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා. සමහර වෙලට හරි අමාරුයි ඇත්තටම. ඒකින්ද ඒවා ගණන් වැඩි. එතකොට පාර්ශ්ව නිස්සාරණය කරන්න අමාරුයි. සාමාන්‍ය ද්විතීයික පාරිවෘත්තජ සුළු ප්‍රමාණයේ ස්වභාවික නිෂ්පාදනය. ඔව් ඇත්තටම. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට කුරුඳු ගහකින් ගන්න පුළුවන් වෙනවා. හරිද? ඔයා දන්නවා කුරුඳු සිනමන් සිනමැල්ඩිහයිඩ්. සිනමැල්ඩිහයිඩ් කියන සංයෝගය. හරිද? වැඩිය ගන්න හම්බෙන්නේ නැහැ. පොඩ්ඩයි ගන්න පුළුවන්. එතකොට ඒක චුට්ටක් හැදෙන එක හරි. එහෙනම් පිළිතුරු A වැරදි. A උත්තර දෙකක් තියෙනවා නම් 1 සහ 4 වැරදි. B වැරදි නම් B තියෙන උත්තර දෙකම වැරදි. එහෙනම් උත්තරේ C පමණයි. නම් පිළිතුරු අංක 3 එන්නේ 9 වෙනි එකට. ඔන්න ආයව පේන බරපත්‍රයක්. දැන් පේන බරපත්‍රයෙන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය අහන්නේ. එමගින් නිපුණුකරුගේ අයිතීන් ආරක්ෂා වේ. හරියටම නිපුණුකරුගේ අයිතිය ආරක්ෂා කරනවා. ඒ රජයකින් නිකුත් කරේ නැත්නම් පෞද්ගලික ආයතන නිකුත් කරන්නේ නැහැ. ඒකත් හරි. ඒ නානිපුණුකරුවන් සමාජයට හඳුන්වා දීම සඳහා භාවිත කළ හැකියි. අනිවාර්යයෙන්ම නානිපුණුකරුවෙක්ගේ ඒ පේන බරපත්‍රය ලබා ගැනීම අතිශය වැදගත් වෙන්නේ එයාට ඒක බාහ්‍ය සමාජයට, වෘද්ධිකයන්ට, ආයෝජකයන්ට ඊළඟට ඒ කර්මාන්තික යොදවන්නන්ට සෑහෙන වැදගත්කමක් තියෙන නිසා. 4 ඉල්ලුම් කරුවෙකු කර්මාන්ත හිමිකරුවෙකු විය යුතුයි. එහෙනම් ඉතින් අහන්න දෙයක් ඇත්තේ නැහැ. මිනිහා ඉතින් ආයේ පේන බරපත්‍රය ඕනේ නැහැ. කර්මාන්ත හිමිකරුවෙක්ට මොකද පේන බරපත්‍රය. රයිට් ඒකින්ද එහෙම වෙන්න ඕනේ නැහැ. රයිට් එහෙනම් උත්තරේ 4 ඒක වැරදි. එය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලබාගත හැකියි. අනිවාර්යයෙන්ම රසත් ඒ කියන්නේ නිෂ්පාදනයක් නම් නිෂ්පාදන කර්මාන්තය ලබාගත යුතු වෙන්න ඕන. ඒක හරි. නම් පිළිතුරු අංක 4 වැරදි උත්තරය. රයිට්. යන්න 2017 13 වෙනි ප්‍රශ්නෙට. පාලක සාම්පලයක් ඇසුරෙන් නොදන්නා සාම්පලයක් භාවිතයකට සැකසූ විට තුනී ස්තර කියන මත තියන්න අපි පාවිච්චි කරන්නේ ප්ලාස්ටික්යක් හෝ වීදුරුවක්. ශිල්ප 18ක රූප සටහනක් පහත් වර්ණිත වෙන්න ඇත. රයිට්. දැන් මොකක්ද යන්නේ යහන්නේ? දැන් කියන පාලක සාම්පලයක් ඇසුරෙන් නොදන්නා සාම්පලයක් සඳහා භාවිතය සැකසූ විට. රයිට්. දැන් මේකෙදි දන්නේ කෙනෙක් ඉන්නවා. එයා තමයි පාලකයා. නොදන්නා කෙනා කවුද කියලා පාලක ඇසුරින් ලබා ගැනීමක් තමයි කරන්න යන්නේ. මොකද්ද වෙන්නේ කියලා බලමු. පුතේ පාලකයෙක් කියන්නේ අපි දන්න සංයෝගින් එක්කෙනානේ. රයිට්. ඒතර හොඳට බලා ගන්න අපි දැන් මෙන්න මේ කෙනෙක් කෙනාව බේස් ලයින් එකේ තියලා මේ තමයි අපේ දැන් මේ විදිහට තියෙන පාලක සාම්පලය. රයිට්. පාලක සාම්පලය මේක. පාලක සාම්පලය හොඳට අහගන්න. මේක තමයි අපේ නොදන්නා සාම්පලය. right අපි දැන් මේක දානවනේ බීකරේක. බීකරේක දානවා. බීකරේ කොහොම දානවා? බීකරේ උසට දාන්නේ මතක තියාගන්න සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර 1යි දාන උසට. මෙතන තියෙනවා අපේ පාලක සාම්පලයයි නොදන්නා සාම්පලය. එතකොට මේ කියන තුනී ස්තරයේ පෙටි ඉහළට ගමන් කරනවා. මේ ස්තරය තුල තියෙන සිලිකා ජෙල් එක අපි කිව්වොත් සිලිකා ස්තරයේ පෙටි ඉහළට ගමන් කරනවා. නැත්නම් ඇලුමිනියම්. විශේෂයෙන් ඇලුමිනියම් තමයි භාවිත කරන සුදුසුම. right ඉහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ද්‍රාවකයේ ඉහළට ගමන් කරනකොට මේකේ තියෙන සංයෝග වෙනවීමට ලක් වෙනවා. මතක තියාගන්න එකම උසකට ගමන් කරන්න. මෙච්චරයි ඕනේ. එකම උසකට ගමන් කරන්නේ සමාන සංයෝගය. නේද? එකම උසකට ගමන් කරන්නේ සමාන සංයෝගය. එකම උස වෙන බේස් ලයින් එකේ තිබ්බා. දැන් මෙන්න මෙතන පටන් ගැනීමලා තියෙනවා. මෙන්න එකක් වෙන් වෙච්ච විදිය.
මෙන්න අනිත් එක වෙන් වෙච්ච විදිය. මෙතන අනිත් එක වෙන්නේ. මම මොකද්ද කිව්වේ? මේක තමයි අපේ පාලක සාම්පලයේ තියෙන එක නා. මෙතන නොදන්න සාම්පලය. දැන් උඩ ඇත්තටම දැන් මේ දෙන්න මෙතන නෑ බං ඈ. මේවා උඩට ගිහිලා තියෙන පුතේ. එතකොට මේ තුල තිබිච්ච ඒවා වෙන් වෙලා තියෙනවා. දැන් මෙයා උඩට යනකොට මෙතන එකක් වෙන් වුණා. මෙයා උඩට යනකොට මෙතන එකක් වෙන් වුණා. එහෙනම් මේ දෙන්න එක හා සමානයි. මේ දෙන්න එක හා සමානයි. එතකොට නොදන්නා සාම්පලය තුල තව මොකක් හරි නොදන්න එකක් ඉන්නේ. නොදන්න. දන්නා සාම්පලය නෙමෙයි. දන්නා සාම්පලය කොටස් දෙකකට වෙන් වෙනවා. නොදන්නා සාම්පලය කොටස් තුනකට වෙන් වෙනවා. එතකොට නොදන්නා සාම්පලය තුල දන්නා සාම්පලයෙන් ಜಾති දෙකක් අඩංගු වෙනවා. එච්චරයි උත්තරේ. එතකොට බලන්න මොකද්ද කියන්නේ? නොදන්නා සාම්පලයේ පළවෙනි නොදන්නා සාම්පලයේ සංයෝග දෙකට වඩා අඩුවෙන් ඇත. නෑනේ නොදන්නා සාම්පලයේ සංයෝග තුනක් තියෙනවා. නොදන්නා සාම්පලයේ සංයෝග දෙකක් ඇත. දෙකක් නෙමෙයි තුනක් තියෙනවනේ. තුන. නොදන්නා සාම්පලයේ පාලක සාම්පලයේ ඇති සංයෝග අඩංගුයි එක හරි. නොදන්නා සාම්පලය කියන්නේ මෙයා පාලක සාම්පලය තුල නොදන්නා සාම්පලය අපිට පේන විදිහට දැනටත් දෙන්නේ තියෙනවා. අතන මේක හොයන්න ඊට පස්සේ ආරප් සාධකේ. රයිට්. එතකොට ඒ පිළිතුර අපිට ගන්න පුළුවන් තුන නිවැරදි. රයිට්. හතර නොදන්නා සාම්පලය ඇත්තේ පාලක සාම්පලයේ සංයෝග පණ වැරදිනේ. නොදන්නා සාම්පලයේ පාලක සාම්පලයේ නැති සංයෝගිකුත් අඩංගු වෙනවා. පාලක සාම්පලයේ සාදා ඇත්තේ අසංශුද්ධ සංයෝගයක් යොදා ගැනීමෙන්. අපිට ඒක සංශුද්ධ සංයෝගයක් යොදා ගැනීමෙන්. රයිට්. අපිට ඒක කියන්න බෑ සංශුද්ධ සංයෝගයක් කියලා. ඒකට හේතුව මේ දෙන්නේ කි. දෙන්නෙක් නම් සංශුද්ධ වෙන්න බෑ නේද? එක්කෙනා ඉන්න පුළුවන් සංශුද්ධ. රයිට්. යන්න 16 වෙනි ප්‍රශ්නෙට. පාලක ඖෂධ නිපදවීම සඳහා ද්විතීයික පාරිභෝජන නිස්සාරණය සම්බන්ධයෙන් පහත වගන් සලකන්න. ඖෂධ නිපදවීම සඳහා ද්විතීයික පාරිභෝජන නිස්සාරණය පිළිබඳ පහත වගන්ති සලකන්න. A. සියලුම සංයෝග විවිධ මූලයන්ගෙන් පාසුවෙන් නිස්සාරණය කළ හැකියි. මේක ඇහුව 2016 ඇහුව ඒ විදිහටම. ඒක වැරදි කතාවක්. එහෙම අමාරුයි නිෂ්පාදනය කරන්න. ක්‍රියාකාරී සංයෝග සහිත නිස්සාරකය තුල වෙන සංයෝගද තිබිය හැක. හරිනේ. අපි උදාහරණයක් විදිහට ගහක දැන් ඔයගලන් කොළ කැඳ බොනවනේ. දැන් හාතවාරිය හොඳට තලලා ඉස්ම ගත්තට පස්සේ එතන අඩංගු වෙන සංයෝග එකක් නෙමෙයිනේ. ගොඩක් තියෙනවානේ. එතකොට පුතේ ක්‍රියාකාරී සංයෝගය විතරක් නෙමෙයි වෙනස් සංයෝග තියෙන්න පුළුවන්. එහෙනම් B කියන එක නිවැරදි දැනට. එහෙනම් A වැරදි. එහෙනම් A දින උත්තර දෙකක් තියෙනවා අයින් කරලා දාන්න පුළුවන්. B හරි. ස්වභාවික ප්‍රභවයන් ඉතා සුලභව පවතින බැවින් රසායනික සංශ්ලේෂණය කිරීම අවශ්‍යතාවයක් නැමද. එහෙනම් යමින් ගමන් දැන් උණ හැදුනා නම් හෙම්බිරිස හැදුනා යමින් ගමන් ගහක කොලයක් අඩන් යන වැඩි ඉවර. කකා යන ගමන්. එහෙම හරියන්නේ නැහැ. ස්වභාවිකව නිෂ්පාදනය වන මේ කියන ඖෂධ සඳහා ලබා ගන්න ඒවා මහා පරිමාණයෙන් නැහැ. සුලභ නැහැ පුතේ. ඒක දුලභයි. එහෙනම් උත්තරේ C වැරදි. උත්තරේ B පමණයි. නම් 2017 උත්තරේ ඉන්නේ B පමණයි කියන එක. යමු 2018ට අන්තිම කොටස් එක. right 2018ට එන්නේ. සියලුම ස්වභාවික නිෂ්පාදන 2018 10 වෙනි ප්‍රශ්නේ විදිහට මේක ඇහුවේ. සියලුම ස්වභාවික නිෂ්පාදන 1 ජලයේ කාබන් ඩයොක්සයිඩ් හා වෙනස් සංයෝග යොදාගැනීම නිෂ්පාදනය වේ. පුතේ මූලිකම ද්‍රව්‍ය ලෙස ජලය කාබන් ඩයොක්සයිඩ් හිරු එළිය නයිට්‍රජන් ෆොස්ෆරස් වගේ ඒවා භාවිතා කරලා ශාක හෝ සත්ත්ව ජීවීන් තුල නිෂ්පාදනය වන්නා ඕනෑම සංයෝගයක් ස්වභාවික නිෂ්පාදනය. කාබන් ඩයොක්සයිඩ් ජලය හිරු එළිය නයිට්‍රජන් ෆොස්ෆරස් භාවිතා කරගෙන ජීවීන් තුළ නිෂ්පාදනය වෙන ඕනෑම සංයෝගයක් උදේ ස්වභාවික නිෂ්පාදනයක් විදිහට අපිට සලකන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඇත්තටම අහන උත්තරේ මුලින්ම ඇවිල්ලා බලන්න. ස්වභාවික නිෂ්පාදනය. ජලයේ කාබන් ඩයොක්සයිඩ් සහ වෙනස් සංයෝග යොදාගන්න නිෂ්පාදනය වේ. හරියටම හරි. දෙක ශාක විතර දන්නේ නැහැ. සතුන් දිවි කාලා දිනද ඔයගොල්ලෝ? දිමි අඟුලයි. කාලා බලන්නකෝ. අර ගඳ කුඹි જાතියකුත් ඉන්නවා. කේක් වල වහනේ ඉන්නවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොම රසත් එන්නේ කියලා නිකන් චෙක් කරලා බලන්න. කන්න නෙමෙයි කියන්නේ නිකන් කැවිලා හරි තියෙනවා ඇතිනව ගන්නකො. කන ඒවලින් කැවෙනවා සමහර අවස්ථාවල. රයිට්. දිමි එහෙම අඟුලයි. නිකන් පොඩ පස්ස තඩි ඒකටස කන්නලා කැවිලා තියෙනවා නිකන් පොඩ ඇඹුල් ගතියක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. හරිද? රයිට්. එතකොට ප්‍රාථමික පාරිභෝජ්‍ය පමණක් වෙන්නේ නැහැ. ප්‍රාථමික පාරිභෝජ්‍ය විතරක් නෙමෙයි ද්විතීයිකවත් තියෙනවානේ. ජීවිත වර්ධනයේ විතරක් නෙමෙයි ප්‍රජනනය
අනිවාර්යෙන් ප්‍රජනනයට නම් ඕනම right වාර්ෂික කාබනික සංයෝග වාර්ෂික කාබනික සංයෝග කියලා මම කියන්නේ හැකියාවක් ඇත්තේ අපිට නැහැ right එහෙනම් උත්තරේ 1 11 තුනී ස්තර වර්ණයේ ශිල්ප ක්‍රමයක පදනම් රේඛා ඇතින් සඳහා පහළ සඳහන් කවරක් මේ බේස් ලයින් එක අඳින්න පාවිච්චි කරන්නේ පැන්සලක් වෙන මොකුත් නෙමෙයි මීටරම් අපි පාවිච්චි කරන තියෙන පැන්සලක් එහෙනම් උත්තරේ එන්නේ පැන්සල බෝල් පොයින්ට් පෑන් එකෙන් දාම් පුතේ නාතල්ලයක් කරන්න පුළුවන් ද්‍රාවකත්වයක ගමන් කරන බෝල් පොයින්ට් පෑන් තියෙන කාබන් ටිකත් එක්ක තියෙන අර තියෙන සංයෝග උඩට වෙන් වෙනවා ශ්‍රී ලංකීය පේටන්ට් බරපත්‍රය නිකුත් කරන්නේ රාජ්‍ය ආයතනය right අමාත්‍යාංශය නෙමෙයි ඇහුවේ රාජ්‍ය ආයතනය ඇහුවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය යටත් වෙන්නේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතට රාජ්‍ය ආයතනය කාර්යාලයක් පැහැදිලිද ඔබ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන කිහිපයක් අයිති දැන් පුතාට පැටලෙන්න ඕන උතන රාජ්‍ය ආයතනය සහ අමාත්‍යාංශ අතර තියෙන වෙනස්කම්. ඉතින් අමාත්‍යාංශයකට රාජ්‍ය ආයතන කිහිපයක් අයිති. රාජ්‍ය ආයතන කිහිපයක් අයිති. මම ඔයාලට එහෙම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයා හිතන්නකෝ කර්මාන්ත අමාත්‍යාංශය කියලා. කර්මාන්ත අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන කොච්චරයිද? ලංකාවේ තියෙන සියලුම කර්මාන්ත උදාහරණයකට පේෂ කර්ම එහෙම කඩන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මෙහෙමයි පේෂ කර්මාන්ත කියලා තව එකක් කඩනවා. එහෙම ඉතින් නෙමෙයි කර්මාන්ත ඇමති කියලා කිව්වම උදාහරණයකට මතක ඇති ඉෂාත් බදුද්දීන් අයිතිලා තිබ්බ යා කර්මාන්ත ඇමති වෙලා කියන්නේ යාට ආයතන 40 ගානක් තමයි මතක හැටියට යාගේ යටතේ තිබ්බා. කණජ වැලි පොස්පේට් ඒ ඔක්කොම තිබ්බා. ඒ රාජ්‍ය ආයතන වල. right ඒකින්ද මතක තියාගන්න. ඒවා කාර්ය යාල විශේෂ සලකන රාජ්‍ය ආයතන. ඒතර උත්තරේ පිළිතුරු අංක 3. එහෙනම් පුතේ අවසාන අවුරුද්දට right 2019 අපිට දැන්න තියෙන එක 2020 එකක් ඇවිල්ලා තියෙනවා. right බලමු පහත ප්‍රකාශ සලකන්න ඒ ස්වභාවික නිෂ්පාදනය අනුව ජීවීන් තුළ නිෂ්පාදනය වන සංයෝග වේ. හරි හරිද නේ? ඒක හරි. ස්වභාවික නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවනු ලබයි. ස්වභාවික නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවනු ලබයි. වැරදිනේ. ස්වභාවික නිෂ්පාදන කියලා ඇහුවේ ස්වභාවික නිෂ්පාදන ප්‍රාථමික තුතික ඔක්කොම නිෂ්පාදනය වෙනවා. ඉතින් හැම ජීවියෙක් තුළම ස්වභාවික නිෂ්පාදන තියෙනවා. ඒක වැරදි. වැරදි. right? සියලුම ස්වභාවික නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි ඍජුවම බලපායි. සියලුම ඒවා right? එපිකැටගි ඒවා වැසිසින් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. වර්ධනයට අවශ්‍ය වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන විශේෂයෙන්. ඒකනේ පුතේ ජිම් යන අය බොන්නේ වේ ප්‍රෝටීන් කියලා පිටි එක. ඊට පස්සේ මාස් ගේන right ඒවා කාබෝහයිඩ්‍රේට් තමයි වැඩි ප්‍රමාණය තියෙන්නේ weight gain කියලා ගන්න right දන්නේ නැද කියන්නේ right එතකොට A උත්තරේ හරි C බලන්නකො B බලන්න B වැරදි C උත්තරේ දෙන උත්තරේ A පමණයි පිළිතුරු අංක 1 ආයව ස්තම්භ වර්ණ ශිල්ප ක්‍රම මම කිව්වේ ස්තම්භ වර්ණ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපයේ වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුව නැයි ස්ථිතික කලාපයේ වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධානම හේතුව වෙන්නේ පුතේ ස්ථිතික කලාපය මං කියවල සිලිකා තියෙන ස්ථිතික කලාපයේදී ඒ සිලිකා තියෙන ස්ථිතික කලාපයට හානි සිදුවීම වළක්වන්න. ඒක උත්තරේ අපිට ඉස්සෙල්ලත් ආවෙන පිටුර අංක 5. right? යමු අපි පුතේ 11 ආයව පේටන් බරපත්‍රය. නව නිපැයුම් කරුවේ පේටන් බරපත්‍රය සඳහා අයදුම් කළ යුතු වන්නේ ඇයි? ඉතින් පුතේ දැන් මේක අයදුම් කළ යුතු වන්නේ කියලා අහන්නේ. ඇයි මේ වන්නේ කියලා අහන්නේ? නව නිපැයුම් කරුවේ පේටන් බරපත්‍රය සඳහා අයදුම් කළ යුතු වන්නේ ඉතින් නිපැයුමට තියෙන එයාගේ නිපැයුමට තියෙන ඒ කියන අයිතිවාසිකම් ලබා ගැනීම ප්‍රධාන වශයෙන් බලමු මොනවද උත්තර කියලා. නිපැයුමේ නවබෙතාව හඳුනාගත් පහම අනිවාර්යෙන් මේක අලුත් දෙයක් කියලා හඳුනාගත්තොත් ලොවෙත් පුතේ අනිවාර්යයෙන්ම මේක රෙජිස්ටර් කරන්න නැත්නම් වෙන එකේ හොරකම් කරනවා. right? ඒක බුද්ධිමය දේපලක් හොරකම් කිරීමක්. ඉතින් මතක තියාගන්න නව නිපැයුම් කරුට ලැබෙන්නේ බුද්ධිමය දේපල. තමන්ගේ බුද්ධියෙන් නිර්මාණය වෙන දෙයක් නිසා. right? නිපැයුම් කර ආයතන නෑ එහෙම නෙවෙයි මුලින්ම කරන්න ඕන දේ කියලා ඉවරයි. නිපැයුමේ නවබෙතාව හඳුනාගත්තාම නිපැයුම ආයෝජකයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ආයෝජකයට ඉදිරිපත් කරොත් ටොපිය බැලන්ස් වෙනවා ඈ. මොකද දන්නවද? ආයෝජකයා මොකද කරන්නේ? ඌ ගන්නවා පේන්නේ. එතකොට එහෙන ආතල්ලයක් ගන්න පුළුවන්. නිපැයුම විද්‍යාගාර මට්ටමේ පරීක්ෂා කිරීමට ප්‍රථමයෙන් නෑ. තමන් හඳුනාගත්ත ගමන් කරන්න ඕන. හඳුනා දීමෙන් පස්සේ වෙනද බල හඳුනා දුන්නාට පස්සේ ඔයා පේන බරපතල කරන්නේ නැත්නම් කීප දෙනෙක්ට පුළුවන් පුතේ. ඕක ගන්න. ඉතින් ආහන දෙයක් නැත්තේ නෑ. එහෙනම් උත්තරේ වැරදි ඒවා වැරදි බොරු උත්තර දෙන්න.
18 වෙනි ප්‍රශ්නෙට ප්‍රතිඔක්සිකාරකයක්. පුතේ ප්‍රතිඔක්සිකාරකයක් මගින් කරන්නේ අපේ ඇඟේ ඇතුලේ පුතේ. right? නිෂ්පාදනය වෙනවා ඔක්සිකාරක සංයෝග. ඒ ඔක්සිකාරක සංයෝගයෙන් අපේ සෛල විනාශ කරනවා. අපි වයසට යන්නේ නැත්නම් ඔක්සිකාරක සංයෝග මගින්. ඔය ඔක්සිකාරක සංයෝග විනාශ කරන්න අපිට ප්‍රතිඔක්සිකාරක සංයෝග අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මුරුංගවල ප්‍රතිඔක්සිකාරක සංයෝග 46ක් විතර තියෙනවා. සමස්ත ඖෂධ ප්‍රමාණය අණු 2ක් විතර තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරොත් අපිට වටිනාකමක් තියෙන සංයෝග මුරුංගවල අණු 2ක් විතර තියෙනවා. 46ක්ම තියෙන්නේ ප්‍රතිඔක්සිකාරක සංයෝග 46ක් 48ක් වගේ තියෙනවා. ඉලක්ක මත තියන අවශ්‍යතාවය නැහැ. ඒතර ප්‍රතිඔක්සිකාරක සංයෝගයෙන් අපේ ජීවි සෛල විනාශ වීම වළක්වන්න පුළුවන්. right? තමයි වෙන්න ඕන උත්තරේ. පිළිකා සෛල විනාශ කළ හැකියි. මේක සාමාන්‍යයෙන් කරන්න බැරි කමක් නැහැ. නමුත් ඒක තියමු. වෛරස් විනාශ කිරීමට අඩාල කිරීමේ ප්‍රශ්න සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ. දිලීර විනාශ කිරීම හෝ අඩාල කිරීමට නැහැ. ජීවි සෛල තුළ සිදුවන ඔක්සිකරණය වැළැක්වීම. හරි. ජීවි සෛල තුළ සිදුවන ඔක්සිකරණය වැළැක්වීම කියන එක තමයි පුතේ අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ස්වභාවික නිෂ්පාදනවල විභාගයට ආපු ප්‍රශ්න ටික අවසාන වෙනවා. එතකොට පුතේ ස්වභාවික නිෂ්පාදන විභාගයට ආපු ප්‍රශ්න ටික අවසාන වෙනවා කියන්නේ අපිට දැන් ඉස්සරහට කරන්න තියෙන දේවල් මම කියන්නම්. YouTube එකේ ඔයගන්ට මම පාඩම් වශයෙන් ඉස්සරහට කොටස් පොඩි කොටස් කරලා දෙනවා. right? මොකද මේ ඇවිල්ලා තියෙන කොරෝනා අවදානමත් එක්ක අපි online classes පටන් ගෙන තිනවා. ඔයගන්ට online classes වලට සහභාගී වෙන්න පුළුවන්. right? මගේ FB page එකට යන්න. ඒකේ විස්තර තියෙනවා මාළක වේදර්ශන කියලා කවුබෝයි හැට් එකක් දාගෙන ඉන්න page එකක් ඇති. ඒකේ විස්තර තියෙනවා අපි online classes වල ඔයගොල්ලෝ සහභාගී වෙන්න පුළුවන්. මේ විදිහටම සුපිරියම උගන්වන ලංකාවේ 2019 ලංකාවේ ප්‍රථමයා බිහිකර ලංකාවේ වැඩි මේ සාමාර්ථ ගානක් තියෙන ලංකාවේ වැඩිම ළමයි පිරිසකට විශ්වවිද්‍යාල වරන් දීපු ගුරුවරයා සහිත මේ පන්තිය ඔයගන්ට සෑහෙන වැදගත් වෙන පන්තියක් වෙනවා. එහෙනම් ඔන්ලයින් ක්ලාසස් අපි ආරම්භ කරලා තියෙනවා. ඔයගන්ට ඒවට සහභාගී වෙන්න පුළුවන්. YouTube එකේ ඔයගන්ට අපි අවශ්‍ය කරන පාඩම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සිදු වෙනවා. නොමිලේම කරගන්න පුළුවන්. එහෙනම් මුදේ හැමෝටම පරිස්සමෙන් ගෙදරට එන්න. සර්වන් සරණ මුසන්න දෙපිටයි ජයවා. අපි හම්බෙමු.